හරි පුතේ ආයුබෝවන් සහ සුබ දවසක් හැමෝටම. පුතේ අද දවසේ අපි පුෂ්ටිකාර්තිය කියන කොටස සම්පූර්ණයෙන් අවසන් කළා දාමු. දැන් අර ඔන්ලයින් ක්ලාස් වල ඉන්න ප්‍රමාණය දැන් ටිකක් අඩු වෙලා පේනෝනේ. හරි කමක් නැහැ. ඉතින් මේ පාඩම කොහොමත් පටන් ගත්ත එක ඉවර කරනවා. ආස්ය අතරමඟ නවත්තන එකක් නැහැ. හරිද? එහෙම නවත්තන්නේ නැහැ. හරි. ගන්න පුතේ ටියුට් එකේ අපිට කතා කරත්තේ පිටු අංක 31 තමයි කතා කරන් තියෙන්නේ. ඉතින් අද දවසේ පුස්තිකාර්තිය කොටස කතා කරලා අවසන් කරලා දාමු. ඒකට ප්‍රැක්ටිකල් ටික තව වෙන පුතේ. ප්‍රැක්ටිකල් ටික මම ආයි දවසක කතා කරලා සම්පූර්ණයෙන් අවසන් කරන්න. අද තියරි පාර්ට් එක සම්පූර්ණයෙන් අවසන් වෙනවා. හරිද? ලයිට් ගිහින් කියලා කියනවා. හරි. මෙහෙට එහෙම ප්‍රශ්නයක් නෑ. හරි කවන්නේ පුතේ. පාඩම කරන් ඉස්සරහට. හරි බලන්න පුතේ පිටු අංක 31 තියෙනවා මාතෘකාවක්. පෘෂ්ටික ශක්ති ඝනත්වය කියලා. හරිද? පෘෂ්ටි ශක්ති ඝනත්වය. අනෙතෙන්ට පෙරලා නික්මන් කරලා. බලන්න. පෘෂ්ඨයේ එකක වර්ගඵලයක් මත ගබඩාවේ ඇති පෘෂ්ටික විභව ශක්තියයි. බලන්න පුතේ පෘෂ්ඨයේ එකක වර්ගඵලයක් මත ගබඩාවේ ඇති පෘෂ්ටික විභව ශක්තිය තමයි පෘෂ්ටික ශක්ති ඝනත්වය කියලා කියන්නේ. හරි. එහෙනම් පුතේ පෘෂ්ටික ශක්ති ඝනත්වය කියන මාතෘකාව ගාව ලියා ගන්න මෙන්න මේ කැපිටල් S කියලා සංකේත දාගන්න පුතේ. කැපිටල් S. පෘෂ්ටි ශක්ති ඝනත්වයෙන් තැන්න දාගන්න x කියලා. එහෙනම් ශක්ති ඝනත්වය මොකද? ඒකක වර්ගඵලයේ ගබඩා වීලා තියෙන පෘෂ්ටික විභව ශක්තිය. එහෙනම් ශක්ති ඝනත්වය S සමානයි E බෙදීම A. මේක ලියලා කොටු කරගන්න. E බෙදීම A. E කියලා කියන්නේ පෘෂ්ටික විභව ශක්තිය, A කියලා කියන්නේ වර්ගඵලය. E කියලා කියන පුතේ පෘෂ්ටික විභව ශක්තිය, A කියන වර්ගඵලය. මෙතන නම් කරන්න E කියලා කියන්නේ S කියන පෘෂ්ටික විභව ශක්ති ඝනත්වය කියලා කිව්වනේ. එතන පුතේ පෘෂ්ටික විභව ශක්තිය. පෘෂ්ටික විභව ශක්තිය. A කියලා කියන්නේ වර්ගඵලය. A කියලා කියන්නේ වර්ගඵලය. පුතේ මෙයාගේ පොඩ්ඩක් ඒකක පොඩ්ඩක් හදලා බලන්න. ඒකක උඩ තියෙන්නේ S වල ඒකක පොඩ්ඩක් බලන්න පුතේ. SE ඒකක. ඔය මේක පළවෙනි MCQ එක විදිහට එන්න පුළුවන් ප්‍රශ්නයක්. SE ඒකක පුතේ උඩ තියෙන්නේ ජූල්. යට තියෙන්නේ වර්ග මීටර්. එහෙනම් මෙතන එනවා JM ඍණ 2. එහෙනම් පුතේ ජූල් කියන්නේ මොකද්ද? නිව්ටන් මීටර් නේ. ජූල් කියලා කියන්නේ නිව්ටන් මීටර්. M ඍණ 2. එහෙනම් මෙතන එනවා NM ඍණ 1 කියලා. තව පොඩ්ඩක් මේක ප්‍රසාරණය කරොත් නිව්ටන් කියලා කියන්නේ පුතේ HMS ඍණ 2. MS ඍණ 2. වාරයක් M ඍණ 1. එහෙනම් මේම් ඍණ 1ට මේම් කැපුණාන් පස්සේ උත්තර එනවා KGS ඍණ 2 කියලා. එහෙනම් පුෂ්ටික ශක්ති ඝනත්වයේ මූලික භෞතික රාශියෙන් එකක් ගත්තොත් වෙන්නේ KGS ඍණ 2. එහෙනම් මෙයාගේ මාන හොයන්න කිව්වොත් S වල මාන සමානයි MT ඍණ 2. MT ඍණ 2. මාන සමාන MT ඍණ 2. හරි ඉක්මන් කරන්න පුතේ. ඔන්න ඔය කාරණා ටික තමයි ලියා ගන්න තියෙන්නේ. ඉක්මන් කර ලියා ගන්න උතන. අපි ගිය සති කරගත්තා සංශක්ති බල කියන්නේ මොකද්ද? ආශක්ති බල කියන්නේ මොකද්ද? ඒ ටික ඉගෙන ගත්තා. හරිද? ඒ ටිකත් තුමනා වෙනවා දවසේදී. ඉක්මන් කරලා ඔය තියෙන ටික ඉක්මන් කරලා උතන ලියා ගන්න පුතේ.
පිටු අංක 31. පිටු අංක 31 පුතේ පුෂ්ටික ශක්ති ඝනත්වය කියලා මාතෘකාවක් තියෙනවා. එතන තමයි මේ කතා කරන් යන්නේ. හරිද? පුෂ්ටික ශක්ති ඝනත්වය. හරි පුතේ. ඊට පස්සේ එන පුතේ පිටු අංක 32ට වන්න ඝන පුෂ්ඨයක් අසලදී ද්‍රවය ලබා ගන්නා හැඩය තීරණය කිරීම. ඝන පුෂ්ඨයක් අසලදී ද්‍රවය ලබා ගන්නා හැඩය තීරණය. දැකලා තියෙන නේද පුතේ? රසදිය වගේ ද්‍රවයක් වාජනයකට දැම්මන් පස්සේ ඒකේ ද්‍රව මාවකය හැදෙන්නේ උඩට. නේ උඩට හැදෙන්නේ. ජලය වගේ එකක් දැම්මොත් පුතේ හැදෙන්නේ මෙන්න මේ අතට. මේ අතටනේ. ජලය දැම්මොත් වෙන්නේ මේක මේ අතට. බලන්න වීදුරකට ජලය දාලා ජලය මේ මැදින් පහත් වෙලා දෙපැත්තෙන් ඉලා තියෙනවා. හැබැයි පුතේ මේක රස්දිය වගේ එකක් දැම්මොත් රස්දිය වගේක් දැම්මොත් මෙන්න මෙහෙම එකක් එන්නේ. ඔන්න ඔය හැඩය තීරණය කිරීම ගැන තමයි පොඩ්ඩක් මම කියන්න දන්නේ. හරි පුතේ හැඩය තීරණය කරගන්නේ කොහොමද තමයි කියන්න දන්නේ. මේක සංශක්ති බල ආශක්ති බල කියන කතාවත් එක්ක යනවා. හරි. පුතේ පළවෙනි එක තියෙනවා ජල වීදුරු කියලා තියෙනවා. ඒ කියන්නේ ජලය සහ වීදුරු තියෙනකොට කොහොමද හැඩය තීරණය වෙන්නේ කියන කතාව. හරි. පුතේ හොඳට අහන් ඉන්න. මේ තියෙන්නේ වීදුරු පුෂ්ඨයක් කියලා හිතන්න. මේ තියෙන වීදුරු පුෂ්ඨයක්. හරිද? මේ තමයි පුතේ ජලය. මෙතන හැඩය මෙහෙම පැත්තට වෙනවා කියලා මම කිව්වේ. ඒක දැන් පැහැදිලි කරන්න හදන්නේ. පුතේ මම කෙලවරේම තියෙන මේ බෝලයක් කියන්නේ පුතේ කෙලවරේම තියෙන ද්‍රවාංශය සලකනවා. කෙලවරේම තියෙන ද්‍රවාංශය සලකනවා. මේ ද්‍රවාංශය වටා ක්‍රියා කරන පුතේ බලයිම් ගෝලය හොයා ගන්න ඕනේ දැන්. අපි දැනගන්න බලයිම් ගෝලය කියන්නේ මොකක්ද කියලා දැන් ගියසතේ කතා කරානේ. මේ තියෙන පුතේ මේ සලකපු අංශුවට ක්‍රියාත්මක වෙන බලයිම් ගෝලය. සලකපු අංශුවට ක්‍රියාත්මක වෙන පුතේ බලයිම් ගෝලය තමයි මේ තියෙන්නේ. බලයිම් ගෝලය. හරිද? මේ පැත්තින් ද්‍රවය, මේ තින් ජලය, මේ ජලය H2O මේ හරි තියෙන්නේ. මේ අතර තියෙන පුතේ වාතය. වාතය. මෙතන තියෙන පුතේ වීදුරු. මේ තියෙන්නේ වීදුරු. මෙතනත් වීදුරු තියෙන්නේ. වීදුරු. හරිද? එන පුතේ ඉස්සෙල්ලම මේ රූප සටහන පොන්චි ලොකුවට අදින්න එපා. හරිද? මේ දැන් මෙතන පොඩි ඉඩක් තියෙනවනේ. එනේ මෙතනනේ තියෙන පුතේ රූප සටහන් 1 2 3 4ක්. එක දිගට 4ක් අදින්න තියෙනවා. ඉතින් කෙලවරට කරලා මේක පිරෙන්න. ලොකුවට සාමාන්‍ය මේ හිස්තන පිරෙන්න මේ කෙලවරට අරගෙන මේ වගේ තීරු 4ක් වෙන් කරගන්න. තීරු 4 තමයි රූප සටහන 4 අදින්නේ. පළවෙනි තීරුව, දෙවෙනි තීරුව, තුන්වෙනි තීරුව, හතරවෙනි තීරුව. හරිනේ? 1 2 3 4 තීරු 4කට වෙන් කරගන්න ඉක්මන් කරලා. ඉක්මන් කරලා තීරු 4කට වෙන් කරන් පුතේ පටන් ගන්න එහා කෙලවරේම අන්න රූප සටහන හදලා. හරි පුතේ. ඊට පස්සේ
ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ මොකක්ද? මේ කෙලවරේම තියෙන ද්‍රවාංශුව. ඒක නම් කරගන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් අර අවුම් කරලා පෙන්නන කෙලවරේ තියෙන ද්‍රවාංශුව. ඊට පස්සේ පුතේ මම කරන්නේ මේ ද්‍රවාංශුවට මේ වාතය මගින් ක්‍රියා කරන පුතේ ආසක්ති බල නේ? ද්‍රව සහ වාතය අන්ත ක්‍රියා කරන බලට අපි කියනවා ආසක්ති බල. ද්‍රවය වෙත ක්‍රියා කරන පුෂ්ටිකාති බලට කියන පුතේ සංසක්ති බල කියලා කියනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ ඔක්කොගම සංප්‍රයුක්තය මම හිතන පුතේ මෙන්න මේ අතර තියෙනවා කියලා හිතනවා. මේ අතට. මම මේක F1 කියලා ගන්නවා. හරිද? මේ තියෙන්නේ ජලයනේ. මේ තියෙන්නේ ජලාංශුවක්. ජලාංශුවකට ක්‍රියා කරන බලයට අපි කියන පුතේ සංසක්ති බල කියලා කියනවා. එකම වර්ගය නා. මෙයා විසින් මෙයා මෙහෙට දෙනවා. මේ ඔක්කොගෙම සංප්‍රයුක්තය පුතේ මේ ගත්තේ. මේ සෙට් එකේම සංප්‍රයුක්තය මේ ගත්තේ. මම මේක F2 කියලා ගන්නවා. F2 කියලා ගන්නවා. මෙතන බලන්න පුතේ තියෙන වීදුරු. මේ පැත්තේ වීදුරු තියෙන්නේ. වීදුරු විසින් මෙතන ජලය මත. ඒ තියෙන්නේ තාසක්ති බල. මම මේ කොටස් හතරකට වෙන් කර ගන්නම්. ඔන්න ඕන. මම මේක F3 කියලා ගන්නවා. මෙතන ජලය, මෙතන වීදුරු. ආපහු F3. මේ දෙන සමානයි. මොකද මේ කැලල මේ කැලල සමානයිනේ. හරි. ඉක්මන් කළ පුතේ අද ගන්න එක. ඉක්මන් කරන්න. ඔන්න පළවෙනි තීරුවේ ඔය ටික ලකුණු වෙන්න ඕන. දෙවෙනි තීරණයට පුතේ පිටු අංක 33 කතා කරන්නේ. පිටු අංක 33. දෙවෙනි තීරණයට පුතේ එනකොට දැන් අපි දන්නවා ජලයට වඩා වීදුරු වල ඝනත්වය වැඩි. වාතයට වඩා වීදුරු ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි නම් පුතේ එතන ක්‍රියා කරන බලවල විශාලත්වය ගොඩක් වැඩි. එහෙනම් මේ F3යි F2 අතර සංප්‍රයුක්තය කොහෙට පුතේ තියෙන්න ඕන? මේ අතරනේ. ඇයි F3 විශාල පුතේ F2කට වඩා මම යට ලියන්නම්. මේ බලන්න. F3 තමයි ගොඩක්ම වැඩි. හරිද? ඊට වඩා F2 අඩුයි. ඊට වඩා පුතේ ගොඩක් අඩුයි F1. F1 කියන වාතය ඝනත්වය ගොඩක්ම අඩුයි. ඒ නිසා F1 කෙනෙක් කියන පුංචිම පුංචි චූටි මගියක්. එහෙනම් බලන්න මේ පැත්තට F3 තියෙනවා මේ පැත්තට F2 තියෙනවා. එහෙනම් සංප්‍රයුක්ත කොහෙද තියෙන්නේ පුතේ? මෙහෙට. එතන පුතේ F3 ඍණ F2 කියලා. F3 ඍණ F2. ඊට පස්සේ මෙතන බලන්න F3 මේ විතර F1. හැබැයි අපි දන්නවා F1 කියන ගොඩක් පුංචි කෙනෙක්. එන F3 ගෙන් F1 අඩු කරන් පස්සේ පුතේ විශාලත්වය ගොඩක් වැඩි. මෙයාට සාපේක්ෂව මේ මෙතන අදින එකේ විශාලත්වය වැඩි. ඒ නිසා මම ඊතල ටිකක් දිගට අදිනවා. F3 ඍණ F1. හරිද? F3 ඍණ F1. දැන් කල්පනා කරන්න පුතේ දැන් මේ දෙන්නගේ සංප්‍රයුක්ත සලකලා බලන්න. මේ මැදින් යන්න පුළුවන්ද පුතේ? බෑ. ඇයි? මේක මැදින් යන්න නම් මේ හරි මැදින් පුතේ සංප්‍රයුක්ත වෙන නම් මේ දෙන්න විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. හැබැයි බැලුවට පේනවා මෙයාට වඩා මෙයා වැඩි. එහෙනම් සංප්‍රයුක්ත මොකද වෙන්න ඕනේ? බලය වැඩි පැත්තට ලං වෙන්න ඕන. එහෙනම් පුතේ මෙතන බලය වැඩිනේ. ඒ නිසා මේ දෙන්නගේ සංප්‍රයුක්තේ මේ ඉරට මෙන්න මේ තිරස් ඉරට යටින් එන්න ඕන. එහෙනම් මෙතන සංප්‍රයුක්ත වෙන පුතේ මේ ටිකේ සංප්‍රයුක්තිය මෙන්න මේ අංශු මත ක්‍රියා කරන සංප්‍රයුක්තිය මෙන්න මේ අතර එන්න ඕන. මේ තියෙන ඔක්කොගෙම සංප්‍රයුක්තිය. ඔක්කොගෙම සංප්‍රයුක්තිය. හරිද? මෙයාගේ සංප්‍රයුක්තිය. ඉස්සල මේ හතරේ ගත්තා දෙක දෙක අරගෙන ඊට පස්සේ මේ දෙනගේ සංප්‍රයුක්තය මාර්ති. එන පුතේ ඕනම එකක් හැඩ ගැහෙනව නේද? එයා මත ක්‍රියා කරන බලය අවම වන පරිදි නේ මේකෙන් ලැබෙන බලය මේ සංප්‍රයුක්ත බලය නිසා මෙයාට වන බලපෑම අවම වන පරිදි මෙයාට වන හානිය අවම වන පරිදි මෙයා හැඩ ගැහෙනවා. එහෙනම් මෙයාට වන බලපෑම අවම වන පරිදි හැඩ ගැහෙන්න නම් පුතේ මේ බලයෙන් අපිට බලපෑම අඩු කර ගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේකේ පුෂ්ඨය මෙන්න මෙතන තියෙන ද්‍රව පුෂ්ඨය මෙතන තියෙන ද්‍රව පුෂ්ඨය මේ බලයට ලම්බක වන පරිදි තමයි හැඩ ගැහෙන්න ඕන. එන පුතේ මේ ද්‍රව පුෂ්ඨය මෙතන තියෙන බලයට ලම්බක වන පරිදි හැඩ ගැහෙන නම් අනිවාර්යෙන් ද්‍රවය මෙන්න මෙහෙම වෙන්න ඕන. ආන්න දැක්කද? එහෙම වුණොත් තමයි පුතේ මෙතන කෝණය අංශක 90ක් වෙන්නේ. ආන්න සංකේත දැක්කද?
මෙතන කොහේ අංශක අණුවක් වුණා. මෙයාගේ බලපෑම අවමන පරිදි ද්‍රවය හැඩ ගැහෙන්න පුතේ. එතන කොහේ අංශක අණුවක් වෙන්න ඕනේ. එහෙනම් ද්‍රවය මේ පැත්තට තමයි වක්‍ර වෙන්න ඕනේ. ඒ නිසා ජලය සහ විදුලි තියෙන අවස්ථාවේ පුතේ මෙතන ඔන්න ඔය විදිහ තමයි තියෙන්නේ හැඩේ. මේ අතර තමයි වක්‍ර වෙන්නේ. හේතුවත් එක්ක කිව්වා. හරිද? මේ මෙතනට ගන්න ලියා ගන්න. මෙතන අපි පුංචි වාක්‍යයක් ලියන්න ඕනේ අනිවාර්යයෙන්. ඉක්මන් කරන්න පුතේ. ලස්සන ලියා ගන්න. කරන්ට් එක ගොඩක් පැති වලට ගිහිලා නේද? හරි. මෙතන යමු පුතේ. මෙසේ ලැබෙන සම්ප්‍රයුක්ත බලයේ බලපෑම අන්තිම තැන ලියන්න. මෙසේ ලැබෙන සම්ප්‍රයුක්ත බලයේ බලපෑම අවම වන පරිදි ද්‍රව පෘෂ්ඨය හැඩය වෙනස් කරගනී. එනම් එම සම්ප්‍රයුක්ත බලයට ලම්බක වන පරිදි දැන් අවම වෙනවා පුතේ ලම්බක වෙන්න ඕන. ලම්බක වන පරිදි ද්‍රවය නැත්නම් ජලය මෙතන තියෙන ජලය රූපේ පරිදි වෙනස් වෙයි. රූපයේ පරිදි වෙනස් වෙයි. හරි පුතේ. එන් පස්සේ තිරපුතේ එතන තව මාතෘකාවක් තියෙනවා. වීදුරු රසදිය අවස්ථාවේදී. වීදුරු රසදිය අවස්ථාවේ අපි දන්නවා අනිත් පැත්ත. මොකද අපි දන්නවා වීදුරු වලටත් වඩා පුතේ රසදිය ඝනත්වය ගොඩක් වැඩි. නේද? 13600 රසදිය ඝනත්වය. හරිද? එහෙනම් අපි දැන් වීදුරු රසදිය තියෙන අවස්ථාව සලකලා බලමු. හරි. ඉක්මන් කරන්න පුතේ. මට මේ රූප සටහන් හතරම ගත්ත හැයි. පොඩි වෙනස්කම් විතරයි වෙන්නේ මට මේ ටික මතක. හරි. මේ ටිකත් මකන්න වෙනවා. හරි. වීදුරු රසදිය තියෙන අවස්ථාව බලන්න පුතේ. දැන් කලින් මෙතන ජලය තුන දැන් තියෙන්නේ රසදිය. එබැයි මෙතන තියෙන පුතේ දැන් රසදිය මර්කරි. මෙතන තියෙන වීදුරු මං G කියලා ගණන් ග්ලාස් නිසා වීදුරු කිලිම් වීදුරු. පුතේ වීදුරු වල ඝනත්වය ගොඩක් වැඩි නිසා රසදිය ඝනත්වය ගොඩක් වැඩි නිසා රසදිය විසින් රසදිය මත ක්‍රියා කරන සංශක්ති බල විශත ගොඩක් වැඩි. ඒ කියන්නේ මම මෙතන F1 F2 මෙතන F2 කියලා ගමු. එන F2 තමයි ගොඩක්ම වැඩි එක්කෙනා. F2ට වඩා F3 අඩුයි ඊට වඩා ගොඩක් අඩුයි පුතේ F1. හරිද? වීදුරු මගින් රසදිය මත ක්‍රියා කරන බලයට වඩා රසදිය මගින් රසදිය මත ක්‍රියා කරන බලය වැඩි. ඇයි? ඝනත්වය ගොඩක් වැඩි නිසා. වාතයෙන් ගොඩක්ම අඩුයි වාතය ඝනත්වය ගොඩක් අඩු නිසා. ඉක්මන් කරන්න පුතේ. දැන් තේරුම් අරගෙන ඉතිරි රූප සටහන් තුන සම්පූර්ණ කරන් යන්න. ඒතර ඔයාලට පෙනේවි හැඩේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා. හරිද? හැඩේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා පෙනේවි.
බලමු පුතේ. වීදුරුවල ඝනත්වය වැඩි. ඒ නිසා පුතේ මේකේ සම්ප්‍රයුක්ත තියෙන මෙහෙට. F2 ඍණ F3. මෙතන වාතයනේ මේ පැත්තට F3 ඍණ F1. සමහර පුතේ මෙතන බලය ගොඩක් වැඩි. F2 කියන බලය ගොඩක් වැඩි. හරිද? මෙතන F2 වෙන්න ඕනේ ගොඩක් වැඩි. ඒ නිසා සම්ප්‍රයුක්ත බලය තියෙන පුතේ මේ අතට. ඔය අතට. එන ඕක අවම වන පරිදි හැදෙන නම් පුතේ මේ අතර වක්‍ර වෙලා බෑ. දැන් මේ අතර වක්‍ර වෙලා අංශ කණුවක් හැදෙන්නේ ලම්බක වෙන්න ඕන. එවනම් අනිත් පැත්ත තමයි වක්‍ර වෙන්න ඕන. මේ අතර වක්‍ර වුණොත් තමයි පුතේ මෙයාට ලම්බක වෙන්නේ. මේ මෙයාට ලම්බක වෙන්නේ. දැක්කද? මේ අතර වක්‍ර වුණොත් තමයි මෙයාට ලම්බක වෙන්නේ. එන රස්තියේ හැඩය ඔන්න ඔය වගේ. හරිද? රස්තියේ හැඩය ඔන්න ඔය වගේ වෙනවා. ඉක්මන් කරන්න. හරිද පුතේ? හරි. එහෙනම් දැන් දන්නවා වීදුරු සහ රස්ති දිනකොට හැඩය කොහොමද වෙනස් වෙන්නේ? වීදුරු සහ ජලය දිනකොට කොහොමද හැඩය වෙනස් වෙන්නේ කියලා. හරි පුතේ. ඊළඟ මාතෘකාව පිටු අංක 32 තියෙනවා ස්පර්ශ කෝණය කියලා. ස්පර්ශ කෝණය. ඉක්මන් කරන්න පුතේ ඔය ටික ලියා ගන්න. සම්පූර්ණ කරගන්න රූප සටහන. සම්පූර්ණ පුතේ රූප සටහන. හරි. බලමු ස්පර්ශ කෝණය කියන්නේ මොකක්ද කියලා. මෙයාට දෙයක් තියෙන දැනගන්න පුතේ. මෙන්න මේ අර්ථයක් කීම දැනගන්න හරියටම. දැන් මං වීදුරු ජලයේ තියෙන අවස්ථාවත් ස්පර්ශ කෝණ දින්නා. වීදුරු රසදී තියෙන අවස්ථාවෙත් පුතේ ස්පර්ශ කෝණ දින්නා. හොඳට අහන් ඉන්න කියන කතාව එන් පස්සේ එකපාරින් තේරුම් ගත්තා නම් හරි. මේක කටපාඩම් කරන්න අවශ්‍ය දෙයක් නෑ. හරිද? මෙහෙම. ඉස්සෙල් පොඩක් ඉන්න. හරිද? ඊට පස්සේ පුළුවන් ඕන දෙයක් කරන්න. මේ පුතේ. මෙතන ජලයේ තියෙනවා නම් පුතේ ද්‍රව මාවක හැදෙන්නේ මේ අතරනේ. ජලයේ තියෙනවා නම් ද්‍රව මාවක හැදෙන පුතේ මේ අතරනේ. පැහැදිලි නේද? මෙතන රසදිය තියෙනවා නම් ද්‍රව මාවකයේ ওই පැත්තටනේ පුතේ හැදෙන්නේ. ඔක පැහැදිලිනේ. එහෙනම් මේ ද්‍රවය මේ තියෙන ජලය සහ වීදුරු තියෙන අවස්ථාව. මෙතන ජලයේ තියෙන අවස්ථාව. H2O. මෙතන රසදිය තියෙන අවස්ථාව. mercury Hg. පුතේ මෙන්න මේක ස්පර්ශ වෙනව තැනක් තියෙනවානේ පුෂ්ඨයට වීදුරුවට. අන්නේ ස්පර්ශ වන තැනට ස්පර්ශන ලක්ෂයට මම ස්පර්ශකයක් නිර්මාණය කරනවා. මොකද ස්පර්ශ කෝණයක් නේ කියන්නේ. ස්පර්ශකයක් නිර්මාණය කරන පුතේ මෙතන කෙලවරට. හරිද? හරි ස්පර්ශ නිර්මාණය. මෙතන බලන්න පුතේ. මෙතන මම ස්පර්ශන ස්ථානට ස්පර්ශකයක් නිර්මාණය කරනවා. දැන් ස්පර්ශ දැන් නිර්මාණය කරා. කොට ස්පර්ශ නිර්මාණය කරේ ද්‍රවය පුෂ්ඨයේ ස්පර්ශන ලක්ෂයට තමයි ස්පර්ශ නිර්මාණය. මෙතන කෙලවරට. මෙතන කෙලවරට තමයි ස්පර්ශ නිර්මාණය කරේ. පුතේ මේ ස්පර්ශ කෝණය මයින්න පටන් ගන්නේ ද්‍රවය තුලයි. හරිද? ද්‍රවය තුල. ද්‍රවය තුලින් තමයි මයින්නේ. ද්‍රවය තුලින්. ද්‍රවය තුලින්. කොහෙන්ද මයින්නේ? ද්‍රවය ඇතුලෙන් තමයි මයින්නේ පුතේ. ද්‍රවය
ඇතුළතින් තමයි මනින්නේ. ද්‍රවයේ ඇතුළතින්. ඇතුළතින් තමයි මේක මනින්නේ. ඇතුළෙන් තමයි මේක මනින්නේ. කොහේ ඉඳන්ද? ගණේ ඉඳන් පුතේ. ගණේ ඉඳගෙන. මෙතන තියෙන වීදුරුනේ. අන්න එහෙනම් ගණේ ඉඳගෙන තමයි මනින්නේ. ගණයේ සිට. එහෙනම් බලන්න මේ තියෙන පුතේ ස්පර්ශකයක් ඇන්දා. හරිද? මේ බලන්න වීදුරු. නේ? වීදුරු නැත්තම් මෙන්න මෙතන ඉඳගෙන පුතේ ද්‍රවය තුලින් අනිවාර්යෙන් ද්‍රවය තුලින් වෙන්න ඕනේ. ද්‍රවය අනිත් පැත්තෙන් ගන්න බෑ. මේ ඔයාට හිතෙනවා නම් මේ පැත්තෙන් එහෙම ගන්න බෑ. හරිද? ගණේ සිට ද්‍රවය තුලින් මයින කෝණයට ස්පර්ශක දක්වා මයින කෝණය පුතේ අපි කියන ස්පර්ශ කෝණය. එහෙනම් මෙතන හැදෙන ස්පර්ශ කෝණය පුතේ සුළු කෝණයක්. θ1 කියන්නේ සුළු කෝණයක්. මෙතන බලන්න පුතේ. ගණේ සිට මෙතන ඉඳගෙන ද්‍රවය තුලින්. එහෙනම් මේ පැත්තට මයින්න පුළුවන්ද? බෑ බෑ. මේ පැත්තට පුතේ ගණය තුලින්නේ. මේ පැත්ත ද්‍රවය තුලින් ස්පර්ශ මයින කෝණය මේ තියෙන. ද්‍රවය තුලින් ස්පර්ශ මයින කෝණය θ2. එහෙනම් θ2 කියන්නේ මොකද්ද පුතේ? θ2 කියන්නේ එයා මහා කෝණයක්. හරිද? එහෙනම් කොහොමද පුතේ ස්පර්ශ කෝණය කියන්නේ? ගණය හා ද්‍රවයේ ස්පර්ශ ස්ථානදී අපි ස්පර්ශය නිර්මාණය කරනවා. ගණයේ සිට ද්‍රවය තුලින් ස්පර්ශකයට මයින කෝණයට අපි කියන පුතේ ස්පර්ශ කෝණය කියලා කියනවා. ඔච්චරයි. ඉස්සෙල්ලා එහෙනම් දෙපැත්තටම පොදුවේ පුතේ ලියන් යන්න. ඊපස්සේ මේක වම් පැත්තේ මේක දකුණු පැත්තදලා ඇයි මෙතන සුළු කෝණයක් උනේ? ඇයි මෙතන මහා කෝණයක් උනේ කියන කාරණාවත් කියලා දෙන්න ඕන. හරි. ලිය පුතේ. ඝණය හා ද්‍රව්‍ය ස්පර්ශන ස්ථානයේදී 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 රතු පාට පැන යදිනු ලියන පුතේ ද්‍රව පුෂ්ඨයට ඇඳි ස්පර්ශකය හා ද්‍රව පුෂ්ඨයට ඇඳි ස්පර්ශකය හා නැත්නම් ද්‍රව පුෂ්ඨයට ඇඳි ස්පර්ශකය වෙත එහෙම ලියන පුතේ ද්‍රව පුෂ්ඨයට ඇඳි ස්පර්ශකය වෙත ද්‍රව පුෂ්ඨයට ඇඳි ස්පර්ශකය වෙත රතු පාට ලියන්න ද්‍රව පුෂ්ඨයට ඇඳි ස්පර්ශකය වෙත ඝණයේ සිට ද්‍රවය තුලින් ඝණයේ සිට ද්‍රවය තුලින් මනින කෝණය ඝණයේ සිට ද්‍රවය තුලින් යටිරක් ගන්න පුතේ ද්‍රවය තුලින් කියන වචනේ ගොඩක් වැදගත් ද්‍රවය ඇතුලින් තමයි ඉන්න ඕන ඝණයේ සිට ද්‍රවය තුලින් යටිරක් ගන්න ඝණයේ සිට ද්‍රවය තුලින් කියනක ඝණයේ සිට ද්‍රවය තුලින් මනින කෝණය ස්පර්ශ කෝණය ලෙස හඳුන්වයි. හරිද? දැන් ලස්සනට මේක දෙපැත්තෙන් ගන්න. මේ තියෙන්නේ ජලයේ තියෙන අවස්ථාවේ ස්පර්ශ කෝණය. මේ තියෙන්නේ රස්නේ තියෙන අවස්ථාවේ ස්පර්ශ කෝණය. දෙපැත්තෙන් ගන්න පුතේ. ඇයි මෙතන සුළු කෝණයක් උනේ? ඇයි අතන මහා කෝණයක් උනේ? කාරණාවත් පොඩ්ඩක් දැනගන්න වෙනවා. මෙතන පුතේ මෙතන තියෙන්නේ ජලය හා වීදුරු. මෙතන රසදිය හා වීදුරු. හරි. ඉක්මන් කරන්න පුතේ. දෙපැත්තෙන් ගන්න උපසන් දෙක මෙතන තියෙන්නේ සුළු කෝණයක්, මෙතන තියෙන්නේ මහා කෝණයක්. හැබැයි මම කියන්න ඝණයේ සිට ද්‍රවය තුලින් මයින කෝණය තමයි ස්පර්ශ කෝණය කියලා කියන්නේ. ඝණයේ සිට ද්‍රවය තුලින් මයින කෝණ තමයි අපි ස්පර්ශ කෝණය කියලා කියන්නේ. ඉක්මන් කරන්න. විනාඩියක් දෙකක් දෙන්න. ලස්සනට ගන්න. ඉතින් සිකුරාදා පන්තියේ තියෙනවා බලංගොඩ.
අනිවාර්යෙන් හැමෝම සම්බන්ධ වෙන්න අම්බලන්ගොඩාවට ළමයි. හරිද? හරි පුතේ. දැන් කල්පනා කරලා බලන්න පුතේ. ඇයි අතන සුළු කෝණයක් ඕනෙත්? ඇයි මෙතන මහා කෝණයක් උනේත්? මොකක්ද හේතුව? හොඳට බලන්න පුතේ. මේට කලින් අපි ඇඳ නේද පුතේ අර රූපසරණ හතරක් ඇඳනේ ජලය සහ විදුලි තියෙන අවස්ථාවේ. අන්න එතනට පොඩ්ඩක් එන්න ඉක්මන් කරලා. එතන මතක පුතේ සම්ප්‍රයුක්ත බලතුනේ මේ පැත්තටනේ. සම්ප්‍රයුක්ත බලතුනේ මේ අතට. ඒ කියන්නේ ඒ රූපසරණ එන්න එතන පුතේ මෙහෙම යන්න තෝරන්නේ. කොහොමද තෝරන්නේ? මේ පැත්තට තෝරන අර මම මතක නෑ අකුරු ටික නම් මෙතන Fg කියලා ගම් වීදුරු මේ පැත්තේ පුතේ Fa වාතය. මෙතන FW හින මේ පැත්තට FW. හරිද? මේ පැත්තට Fg මේ පැත්තට Fa මේ පැත්තට Fg. කොහොමද තෝරන්නේ? එහෙනම් පුතේ මෙතන කවුද බලය වැඩි? සම්ප්‍රයුක්ත මේ පැත්තට ආවයි කියන්නේ මොකද්ද? මෙතන තියෙන ජලය මෙතන තියෙන වීදුරු. ජලය සහ වීදුරු අතර ක්‍රියා කරන බලය වැඩි. විශාලත්වය වැඩි. එහෙනම් ජලයයි වීදුරුයි එකිනෙකට වෙනස් වර්ගයේ නම් අපි අර නමක් පුතේ සංසක්ති බලද කියලා කිව්වේ නැත්නම් ආසක්ති බල කියලාද කිව්වේ? ආසක්ති බල. එහෙනම් පුතේ මෙතන තියෙන විශේෂයක් තමයි සුළු කෝණයක් හැදෙන එක තමයි පුතේ. මෙතන සංසක්ති බලට වඩා සංසක්ති බලවලට වඩා විශාලත්වයේ වැඩි ආසක්ති බල. වෙනස් ඒවා අතර කියගෙන බල ආසක්ති බල. මෙතන ඇයි මහා කෝණයක් ඇතුනේ? මේ පැත්ත පුතේ අර හස්දිය ගණන්තය ගොඩක් වෙන නිසා ඒ පැත්ත ඇති කරන බලය ගොඩක් වැඩි. එහෙනම් එතන තියෙන විශේෂත්වය මොකද්ද? එතන සංසක්ති බලට වඩා පුතේ ආසක්ති බලට අඩුයි. මෙතන ආසක්ති බල අඩුයි. මෙතන පුතේ සංසක්ති බල වැඩි. සංසක්ති බල විශාලයි ආසක්ති බලට වඩා. ආසක්ති බලවලට වඩා. හරිද? පැහැදිලිද පුතේ? එහෙනම් සංසක්ති බල වැඩි නම් ආසක්ති බලට වඩා පුතේ සංසක්ති බල වැඩි නම් ආසක්ති බලට වඩා එතන ස්පර්ශ කෝණය මහා කෝණයක්. සංසක්ති බලට වඩා ආසක්ති බල වැඩි නම් පුතේ එතන ස්පර්ශ කෝණය සුළු කෝණයක්. හරිද? මෙන්න මේ දෙකත් පුතේ රතු පාට පෑනෙන් ලියලා තියන්න. කටපාඩම් කරන්න එපා. අපි රූප සරණ යන්නනේ. රූප සරණ වලින් ගන්න පුළුවන් මේක. මතක තියාගන්න පුළුවන්. හරිද? රූප සරණ වලින් මතක තියාගන්න පුළුවන්. මම කරමුත්
හරිද? හරි පුතේ. එම්පස් දින සටහනක් කියලා එකක් තියෙනවා පිටු අංක 33. 33 සටහනක්. අන්නේ සටහනේ පුතේ කාරණා ටිකක් ලියාගමු. මේම. පුතේ මෙතනදී මේ ස්පර්ශ කෝණයේ විශාලත්වයට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් මේ වීදුරුවේ තියෙන පිරිසිදු ස්වභාවය මත. හිතන්න මේකේ පෙද බැදිලා වගේ නම් හරිද? ඒක අපිරිසිදු නම් මේ ස්පර්ශ කෝණ අනිවාර්යෙන් වෙනස් වෙනවා. එහෙනම් මෙතන ස්පර්ශ කෝණය වෙනස් වෙන්නේ නැහැ. මේ තියෙන පෘෂ්ඨය පිරිසිදු තියෙනවා. එහෙනම් පෘෂ්ඨයේ ස්වභාවය මත ඒක පෙද බැදිලා වගේ වෙනන් තියෙන පුතේ අන්න ස්පර්ශ කෝණය වෙනස් වෙනවා. ලියන අංක 1 ලියන්න පළවෙනි කාරණා ලියන්න පුතේ. කිසියම් ද්‍රව හා ඝන පෘෂ්ඨ දෙකක් අතර කිසියම් ද්‍රව හා ඝන පෘෂ්ඨ දෙකක් අතර ද්‍රවය ඝන දෙකක් තියෙන්නේ පෘෂ්ඨයක් අතර පෘෂ්ඨ දෙකක් අතර ස්පර්ශ කෝණය පෘෂ්ඨවල ඇති පෘෂ්ඨවල පිරිසිදු භාවය මත පෘෂ්ඨවල පිරිසිදු භාවය මත කිසියම් ද්‍රව හා ඝන පෘෂ්ඨයක් අතර ස්පර්ශ කෝණය පෘෂ්ඨවල පිරිසිදු භාවය මත නැත්නම් පිරිසිදු ස්වභාවය මත රඳා පවතී. ඊට පස්සේ පුතේ මේ කියන ස්පර්ශ කෝණය වාචනයේ හැඩය මත රඳා පවතින්නේ නැහැ. වාචනයේ හිතන වීදුරු නම් වීදුරු හැඩය මොන දේ වුණත් එයා මත රඳා පවතින්නේ නැහැ. හරිද? මේ වාචන අනිත් මෙහෙම කෙලින් තියෙන වාචන පොඩ්ඩක් ඇලේට හැරුවයි කියලා ස්පර්ශ කෝණය වෙනස් වෙන්න බෑ. එයා නියතයි. ලියන්න පුතේ අංක 2 ලියන්න. අංක 2 ද්‍රවයට නිදහසේ හැසිරිය හැකි නම් ද්‍රවයට නිදහසේ හැසිරිය හැකි නම් ද්‍රවය හා ඝනය අතර ද්‍රවය හා ඝනය නියත නම් ස්පර්ශ කෝණය නියත වෙයි. එය ඝනයේ හැඩය මත රඳා පවතින්නේ නැත. මේ පුතේ කිව්වේ. හිතන්න මේ අතර තියෙන භාජනයක් වීදුරු භාජනයක්. ද්‍රවය පුතේ ඔහොමනේ තියෙන්නේ. ස්පර්ශ කෝණය ඔහොමනේ පුතේ අපිට අදින්න වෙන්නේ. හරිද? හැබැයි නේ. හිතන්න මෙහෙම හිතන්න භාජනයක් තියෙනවා. හරිද? ඔන්න ඔහොමනේ තියෙන ද්‍රවය පිරලා. මෙතන ස්පර්ශය නිර්මාණය කරනවා. ස්පර්ශ කෝණය කියන්නේ මොකද්ද පුතේ? ඝනයේ සිට ද්‍රවය තුලින් වයින් කෝණය. මම මේක ඇල්ෆා කියලා ගන්න. පුතේ මම කරන්නේ වාචනයේ පොඩ්ඩක් ඇන්ගල් කරනවා. ආනත කරනවා කියලා කියන්නේ. හරිද? ආනත කරයි කියලා පුතේ ආනත කරයි කියලා මේ ජලය මේ පැත්තේ උඩට යනවද? නෑ නෑ එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේ තියෙන ස්පර්ශ කෝණය පුතේ මෙතන ඇල්ෆා නම් මෙතනත් ඇල්ෆාම තමයි වෙනස් වෙන්න බෑ. හැඩය වෙනස් නැයි කියලා ඝනය සහ ද්‍රවය නියත නම් පුතේ. මෙතන තියෙන වීදුරුව තමයි මේ තියෙන භාජනයම. ඉතින් භාජනයේ ස්වභාවය වෙනස් වෙන්න බැහැ නේද? නේ? පිරිසුදු නම් මෙයා පිරිසුදු. මෙයාවනේ මේ තියෙන්නේ. එහෙම උනායි කියලා පුතේ. මේ කෝණය වෙනස් වෙන්න බෑ. හරිද? කෝණය නියතයි. ස්පර්ශ කෝණ නියතයි. ඝනය හා ද්‍රවය නියත නම් පුතේ හැඩය රඳා පවතින්නේ නැහැ. ස්පර්ශ කෝණ නියතයි. එහෙනම් මෙන්න මේ රූප සටහන දෙක විතරක් ඔතන ඇදලා තියෙන ඔච්චර දින් තියෙන්නේ. ඉතින් ඉඩ කළමනාකරණ කරන්න පුළුවන් දැන්. ගොඩක් ඉඩ දීලා තියෙන අතර. ඉක්මන් කරන්න පුතේ.
හරිද? හරි පුතේ. ඊට පස්සේ ඊට පුතේ මාතෘකාව පුෂ්ටිකාති සංගුණකය කියලා කියන. හරි. ගොඩක් වැදගත් මාතෘකාවක්. හොඳින් අහන් ඉන්න. ද්‍රව පුෂ්ඨයක් මත ඇඳි රේඛාවක හරි. හොඳට අහන් ඉන්න පුතේ මම ඉස්සර කියවන්නම්. ඊට පස්සේ කියලා දෙන්නම් මොකද්ද මේ කියන කාරණාව. ද්‍රව පුෂ්ඨයක් මත ඇඳි රේඛාවක රේඛාවට ලම්බකව එක් පැත්තකට රේඛාවට ලම්බකව පුතේ එක් පැත්තකට. ඊතන බේසෙමට වතුර පුරවනවා. වතුර පුරවල පුතේ ඔයා පෑනක් අරගෙන ඒකින් රේඛාවක් අඳිනවා. ටිකක් වෙලා තියෙනවනේ අපිට ඒක ගොඩක් වෙලා තියන් ඉන්න බෑ. ටිකක් වෙලා තියෙනවනේ. හරිද? ඒ රේඛාවක් ඇඳන් පස්සේ පුතේ ඔයාලට බලා ගන්න පුළුවන් දෙපැත්තටම වතුර ඈත් වෙනවනේ. හරි. ඔන්න දැන් එනං හොඳට මතක තියාගන්න ඒක ඔළුවේ තියාගන්න. ද්‍රව පුෂ්ඨයක් මත ඇති රේඛාවක රේඛා ලම්බකව රේඛා ලම්බකව එක් පැත්තකට එක් පැත්තට කියන මොකද පුතේ? එක පැත්තකටයි. දෙපැත්තටම තියෙන තමයි එක පැත්තකට සලකන්නේ. අයි තියෙන්නේ එක පැත්තකට ඒකක දිගක් මත ඒකක දිගක් කියන පුතේ මේ දිග ඒකකයක් කරන්න ඕනේ. L කියලා මම ගන්නම්. හරිද? ඒකක දිගක් මත පුෂ්ඨයේ දිගේ ක්‍රියා කරන පුෂ්ඨිකාති බලයේ විශාලත්වයයි. පුෂ්ඨිකාති සංගුණකයේ තියෙන තැන පුතේ මාතෘකාවෙන් තැන් ලියන්න T කියලා. මොකද ලියන්න T කියලා. එහෙනම් T කියන මොකද්ද මේ වල විශාලත්වය F කියලා ගමු පුතේ. T කියලා කියන්නේ මොකද්ද? T කියලා කියන්නේ ද්‍රව පුෂ්ඨයක් මතින් රේඛාවට ලම්බකව එක පැත්තකට ඒකක දිගක් මත ක්‍රියා කරන බල. මේ රේඛාව දිගේ ඒකක දිගක් මත ක්‍රියා කරන බල. ඔන්න ඔක් තමයි. T සමාන F බෙදීම L. එහෙනම් මෙතන එන පුතේ පුෂ්ඨිකාති බලය සමානයි T වාරයක් L කියලා සමීකරණයක්. එහෙනම් මේ රූප සඳගෙන මේක ලියාගෙන මෙතනට එන්න. එච්චර ලියන්න. සටහනේ තමයි තුරු ටික ලියන්න තියෙන්නේ. ඉක්මන් කරන්න. හරි පුතේ. සටහනක් තියෙන පුතේ බලන්න. සටහනේ මෙන්න මේ පුෂ්ඨිකාති සංගුණකය ඒකකත් පුෂ්ඨි ශක්ති ඝනත්වය ඒකත් අපි හොයලා බලමු පුතේ. කලින් අපි පුෂ්ඨි ශක්ති ඝනත්වය ගත්තනේ S සමාන E බෙදීමේ කියලා. ඒක පොඩ්ඩක් ගණන් හදලා බලමු මේ දෙකම. පුතේ මම ඉස්සෙල්ලම T ලියන්න. T කියලා ලියන්න T. T සමානයි නේද F බෙදීම L ට. උඩෙන නිව්ටන් යටෙන පුතේ මීටර්. එන මෙතන සුළු කරන් පස්සේ N M ඍණ 1. ඒ කියන්නේ kg ms ඍණ 2 වාරයක් m ඍණ 1. මෙයාට මෙයා කැපෙන පුතේ මෙතන ඉන්න ඒකක kg s ඍණ 2. ඔන්න t වල ඒකක. s වල ඒකක මොකද පුතේ? s සමානයි e බෙදීම a. දැන් e කියන්නේ ජූල් නේ. ඒ කියන්නේ පුතේ kg m වර්ග s ඍණ 2 නේ. නේද? විභව ශක්තිය එකත් ඕකමනේ පුතේ ජූල් කියන්නේ. බෙදීම m වර්ග. එහෙනම් m වර්ග m වර්ග කියපුණා පස්සේ මෙතන එන්නේ kg s ඍණ 2. එහෙනම් පුෂ්ටික ශක්ති ඝනත්වය ඒකකත් පුෂ්ටික ආති සංගුණ ඒකකත් පුතේ සමානයි. ඒක සමානයි. සටහනේ දාගෙන පුතේ පළවෙනි කාරණාව කියලා ඔක ලියා ගන්න. හරිද?
ඉක්මන් කරන්න පුතේ. හරි. සටහනේ දෙවෙනි කාරණාව පුතේ ලියන්න අංක 2. අංක 2 ලියන්න පුතේ. ගැටලු විසඳීමේදී පහත කරුණු වළංගු වෙයි. පහත කරුණු වළංගු වෙයි. අංක 1 ඝණය හා ද්‍රව්‍ය ස්පර්ශන ස්ථානයේදී මෙම පුෂ්ටික ආතිති බල පෘෂ්ඨය දිගේ ක්‍රියා කරයි. අංක 2 ඝණයෙන් ද්‍රවයෙන් ඝණය මතත් පුෂ්ටික ආතිති බල ඇති වෙයි. ඝණයෙන් ද්‍රවය මතත් ද්‍රවයෙන් ඝණය මතත් පුෂ්ටික ආති බල ඇති වෙයි. අනික පුතේ පුංචි රූපසරණයක් ඇඳ ගන්න තියෙනවා පිටු අංක 33ේම ඝණයෙන් ද්‍රවය මතත් ද්‍රවයෙන් ඝණය මතත් පුෂ්ටික ආති බල ඇති වෙයි. හරිද? ඒක පොඩ්ඩක් ඇඳ ගන්න රූපසරණ. මේ පුතේ. මේ තියෙන වීදුරුව කියලා හිතන්න. මේ තියෙන ජලය කියලා හිතන්න පුතේ. එහෙනම් ස්පර්ශය තියෙන ඔහොමනේ. එහෙනම් එක පුෂ්ටිකාති බලය පුතේ මෙහෙම. මෙයා. මෙතන තියෙන වීදුරු අංශු ද්‍රවය විසින් පල්ලයට අදිනවා. මේ තියෙන වීදුරු අංශු මේ තියෙන ජල අංශු උඩට අදිනවා. හැබැයි පුතේ මේ දෙන විශාලත්වයෙන් සමානයි. මෙයා F නම් මෙයාත් F තමයි. එනනම් තිර උපසටහන ඇඳගෙන මෙතනින් අපි ලියමු. එඳගන්න ප්‍රොෆෙසර් මම කරලා මෙයා බලන්න පුතේ මෙයා තියෙන්නේ ද්‍රවය ඇතුලේ තියෙන එක්කෙනා මොකද කරන්නේ? ද්‍රවය විසින් ඝණය මෙහෙට අදිනවා. හරිද? මේ තියෙන්නේ ඝණය ඇතුලේ තියෙන්නේ. ඝණය විසින් ද්‍රවය උඩට අදිනවා. හරිද? එහෙනම් මෙතන ලියා ගන්න පුතේ. ද්‍රවය විසින් ඝණය මත ක්‍රියා කරන පුෂ්ටිකාති බල. ද්‍රවය විසින් ඝණය මත ක්‍රියා කරන බල. ද්‍රවය විසින් ඝණය මත ක්‍රියා කරන බල. මේ ඝණය පැත්තේදී පුතේ ඝණය විසින් ද්‍රවය මත මේ තියෙන්නේ ඝණය විසින් ද්‍රවය මත. ඝණය විසින් ද්‍රවය මත. ඝණය විසින් ද්‍රවය මත ක්‍රියා කරන බල. හරිද? ඊට පස්සේ පුතේ
එන්න ඊළඟ මාතෘකාවට කේශික උත්ක්‍රමණය කියලා මාතෘකාවක් තියෙනවා මෙතනදී. කේශික උත්ක්‍රමණය. පුතේ මොකද්ද මේ කේශික උත්ක්‍රමණය කියලා කියන්නේ? උද්ගමනය. උද්ගමනය. මොකද්ද මේ කේශික උත්ක්‍රමණය කියන්නේ? පටු නලයක් ඔස්සේ නැත්නම් පටු තීරුවක් ඔස්සේ ජලය ඉහළට ගමන් කිරීම තමයි පුතේ කියන්නේ. හරිද? අයිත් ක්‍රමිත වාක්‍යය මහලු කුලියන් දෙයක් නැහැ එතන. එන පටු තීරුවක් ඔස්සේ ඝන පෘෂ්ඨයේ දිගේ ද්‍රව්‍ය ඉහළ නැගීම කේශික උද්ගමනයයි. ඒක හයිලයිට් කරගන්න. හරිද? ඊට පස්සේ බලන්න මාතෘකාව තියෙනවා කේශික උද්ගමනය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. ඒ වැදගත් මාතෘකාවක්. හරිද? පිටු එකමාරක් තියලා තියෙනවා. හරි. බලමු අපි මේක try එකක් දෙමු උත්සාහය ගමු මේක හදන්න. සමීකරණයක් හදලා ගන්න පුතේ. මේ පුතේ මට රූප සටහන් තුනක් අඳ ගන්න මුලින්ම. තුනක් අඳ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි වැඩේ යන්නේ. මේ තමයි ඉතා පටු නලය. එයාගේ උස පුතේ h. ද්‍රව කන්දේ උස h. මෙන්න මේ h සඳහා ප්‍රකාශන පැවතේ මට ගන්න ඕන. දැන් මට h සඳහා ප්‍රකාශන මෙහිම තියාගෙන හදන්න බෑ. මම ඒ නිසා මේ රූප සටහන පුතේ අති විශාල කරලා ආයෙම අදින්න හදන්න. මේක මම ටික ලොකුවට අඳිනවා. හරිද? ඒතර උඩ කෑල්ල තමයි මට ප්‍රධාන පෙන්වන්න ඕන. ඇදලා පෙන්වන්න ඕන. පටන් ගන්න පුතේ මාත් එක්ක අදින්න. එහෙනම් පුෂ්ටිකාති බල තමයි මේ ක්‍රියා කරන. පුෂ්ඨයේ ඔස්සේනේ පුතේ ක්‍රියා කරනවා කිව්වේ. හරිද? මම මේ රූප සනාපති පොඩ්ඩක් මේ උඩ කෑල්ලවට පෙන්වන්න ඕනේ මෙතන. දැන් බල්ලකුණු කරන්න බැහැනේ ඒක අති විශාල කරලා නැන්දා. ඊට පස්සේ පුතේ දැන් මම මේක තව ටිකක් මේ බල ගොඩක් තියෙනවනේ මම එහෙම නැතුව එක බල දෙක නැත්නම් බල දෙකක් විතරක් අරගෙන මම මේක විභේදනය කරලා පෙන්වන්න දන්නේ. මේ තියෙන එක බලයක් නේ. ඝණයෙන් ද්‍රවය මත ඇති කරන බල විතරයි ලකුණු කරන්න ඕන. මොකද ඝණයේ විසින් පුතේ ද්‍රවය උඩට ඇදලා ගන්නේ. මෙන්න මෙතන කෝණේ පුතේ ස්පර්ශ කෝණේ තීටානේ. මෙතන තීටා නම් මෙතනත් තීටා. මොකද මේ වටේම තීටා තියෙන්නේ. හරිද? වය වටේම වීදුරු තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම කරන්නේ මේ කියන පුෂ්ටිකාති බලය එහෙම නැත්නම් පුතේ T FF කෙනෙක් කෙනා T කෙනෙක් කෙනානේ. මම මේක විභේදනය කරනවා. හරිද? ඉක්මන් කරන්න. මම මෙයා විභේදනය කරනවා. T මෙයා මෙහෙට ගත්තන් පස්සේ පුතේ මෙතන කෝණේ θ නම් මෙතන කෝණේ θ ම තමයි. එහෙනම් t cos θ මෙතන θ නම් මෙතනත් θ ම තමයි. t cos θ මේ පැත්තට t sin θ මේ පැත්තට t sin θ. එහෙනම් මේ t sin θ මේ t sin θ මොකද වෙන්නේ? කැපිලා යනවා පුතේ. මේ t sin ට මේ t sin ට කැපිලා යනවා. තුන්වෙනි රූප සටහන ගන්න එක. මම ටික වෙලා දෙන්න. විස්තර කරම අඳිනවනේ. හතරවෙනි රූප සටහන පුතේ මම හතරවෙනි එකත් අඳින්නම්. එහෙනම් මේ ඔක්කොම කැපිලා මම මේක පල්ලෙහාදී මොකද මේ උඩින් යනදොත් පැහැදිලිව පේන්නේ නැති නිසා පොඩ පහත් කරන් දෙනවා. දැන් මොකද වෙන්නේ පුතේ? හැමතැනම මේ t sin t t sin t කැපිලා ගිහිල්ලා අවසාන ඉතුරු වෙන්නේ උඩට තියෙන t cos θ සංරචක විතරයි. මං හරි නේද? මේ හැමතැනම පුතේ දෙපැත්ත තියෙන t sin t කැපිලා ගිහිල්ලා උඩට තියෙන t cos θ විතරක් ඉතුරු වෙනවා. මේ හැමතැනම තියෙන t cos θ. t cos θ. t cos θ විතරක් ඉතුරු වෙනවා. වටේම තියෙන t sin θ ට t sin ට කැපිලා ගිහලා පුතේ උඩට තියෙන t cos θ විතරක් ඉතුරු වෙනවා. හරි. එහෙනම් ওই රූප සම හතර ලස්සනද ගන්න.
මේක තමයි මේ තියෙන පුතේ මම මේකේ උඩ කැල ටිකක් අත් විශාල කරලා ඇඳලා එන් පස්සේ බල විභජන කළා ගත්තා එන් පස්සේ මේ t sin එක කැපෙනවනේ ඉතිරි වෙන t cos ටික විතරක් අරගෙන ආයි වෙන්දා මම මේක මේ ගානට ඇඳ නැත්තේ මේ පැටලෙන නිසා මම පොඩ්ඩක් පහත් කරලා ඇඳ රූපස හරි ඉක්මන් කරන්න හරි පුතේ දැන් මට කියන්න මේ කියා කරන සම්ප්‍රයුක්ත බලය කියන කොච්චර පුතේ දැන් මම කලින් කිව්වනේ F සමානයි t වාරයක් L කියලා නේද මුළු බලය F නම් F සමානයි t වාරයක් L දැන් t වෙනකොට පුතේ මෙතන තියෙන t cos θ L කියලා කියන්නේ මොකද්ද මේකේ මෙන්න මේ දිගේ මෙන්න මේක දිග මේ පුෂ්ටික ආත්ති බලය ක්‍රියා කරන එකේ දිග ඒ කියන්නේ පුතේ මේ තියෙන වෘත්තයක් නම් අර R වෙච්ච වෘත්තයක් නම් වෘත්තයේ පරිධි නේද ගන්න වෙන්නේ එහෙනම් F සමානයි TL ගත්ත පුතේ පුෂ්ටිකාති බලය සිරස්ව ඉහළට ක්‍රියා කරන පුෂ්ටිකාති බලය සමානයි T කියන්නේ පුතේ T cos θ L කියලා කියන්නේ 2 phi r 2 phi r 2 phi r නේ ඒ මෙන්න මෙයාගේ වර්ග වටේ තියෙන පුෂ්ඨයේ දිග කියන්නේ පරිධිය 2 phi r මම කල් ලියා ගන්න පුතේ එතන දැන් අනිත් එතන යට දැන් ලියා ගන්න පිටු අංක 35ට යන්න එපා හරි දැන් කල්පනා කරන පුතේ මේ බලය නේද මෙතන ක්‍රියා කරන්නේත් මේ බලය මේ මෙතන ක්‍රියා කරන බලය නෙමෙයි අපි හොයාගත්තේ එහෙනම් මේක තියෙන්නේ උඩට ඒ වගේම මේ ද්‍රව කන්දේ බර තියෙන්නේ පල්ලෙහාට එහෙනම් ඝන රතු පාට පෑන අතට මෙතන පුතේ දා ගන්න උඩට ගියා දැන් මෙහෙම දාන්නේ වැරදි මේ වටේම තියෙන ඔක්කොම බලය තමයි මේ තියෙන්නේ F මේ ද්‍රව කන්දේ බර m නම් පුතේ ස්කන්ධ m නම් බර mg වෙනව නේද අන්න දාගන්න පල්ලෙහාට mg කියලා පළවෙනි රූප සටහනේ දැන් මේ ද්‍රව කන්ද පල්ලෙහා තියෙන එක්කෙනා කේශික උත්ක්‍රමණය වෙලා ඒ කියන්නේ ටික ටික උඩට ගිහිල්ලා එක්තරා අවස්ථා නවතිනවා මොකද මේක උඩට ගිහිල්ලා ඉලට යන්නේ නැහැනේ නවතිනවා හරිද නවතිනවා කියන්නේ පුතේ මේ උඩට තියෙන පුෂ්ටිකාති බලයේ විශාලත්වය මේ ද්‍රව කන්දේ බරට මොකක් වෙන්න ඕනද සමාන වෙන්න ඕන අන්න පුතේ ලියන රතු පාට පැන වාක්‍යයක් එක්තරා අවස්ථාවක මෙම පුෂ්ටිකාති බලය නිසා
මෙම පුෂ්ටිකාති බලය නිසා ද්‍රව කන්ද ඉහළ ගමන් කරයි. ද්‍රව කන්ද ඉහළ ගමන් කරයි. ද්‍රව කන්ද ඉහළ ගමන් කරයි. මෙම පුෂ්ටිකාති බලය නිසා ද්‍රව කන්ද ඉහළ ගමන් කරයි. එක්තරා අවස්ථාවකදී මෙම ද්‍රව කන්ද සමතුලිතව පවතී. සමතුලිතව පවතී. එනම් එම අවස්ථාවේදී ද්‍රව කන්දේ බරත් මෙම බලයත් විශාලත්වයෙන් සමාන වේ. සමතුලිතයිනේ පුතේ. නවතී කියලා කිව්වා. එහෙනම් බල සමාන වෙලා. එන පුතේ F සමානයි mg කියලා ගන්න. F කියන්නේ t cos theta වාරයක් 2 phi r. m කියන්නේ මොකද්ද පුතේ? m කියලා කියන්නේ මේ කෑල්ලේ ස්කන්ධය. දැන් ද්‍රව කොටසේ ස්කන්ධය කොහොමද ගන්නෙ? ද්‍රවයේ ස්කන්ධ සමාන පුතේ පරිමා වැඩි කිරීම ඝනත්වයනේ. ඉන්ද්‍රය දැන් තියෙන්නේ. එහෙනම් මෙතන හරස්කර වර්ගඵලය phi r වර්ග වාරයක් h. එහෙනම් මෙතන ස්කන්ධය මොකද්ද? පරිමා වැඩි වෙන ඝනත්වය. පරිමා කියන පුතේ phi r වර්ග. මේ තියෙන්නේ හරස්කර වර්ගඵලය වැඩි කරලා ඔස්සේ මේ පරිමාව. ඝනත්වය පුතේ මම රෝ කියලා ගන්නම්. පරිමා වැඩි කිරීම ඝනත්වය කියන්නේ ස්කන්ධය. වාරයක් කි. එහෙනම් මේ තියෙන ෆයිට මේ තියෙන ෆයි කැපෙනවා. මේ ආර්ට මේ ආර් කැපෙනවා. එහෙනම් පුතේ h කෙනෙක් කෙනා සමානයි. අපිට h හොයන්න ඕන. 2 t cos theta බෙදීම මෙතන බලන්න h ගත්තනේ රෝ මෙතන තව විතර පුතේ 2 t cos theta බෙදීම මෙතන r එකක් එනවා. රෝ වාරයක් g. හරිද? ඊට වඩා ලේසි මේකේ t යුක්ත කරන එක නේද? h rho g යුක්ත කරන ලේසි පුතේ. අපි h rho g යුක්ත කරලා තියමු. හරිද? h rho g යුක්ත කරලා තියමු. එන h rho g සමානයි h rho g. ඒක පාඩම් කරන ලේසි සමීකරණ. h rho g සමාන පුතේ මෙතන දෙකක් තියෙනවා. 2t cos theta බෙදෙන සිම්පල් r වලින්. h rho g සමානයි 2t cos theta බෙදීම සිම්පල් r. එතකොට පාඩම් කරන්න පහසුයි සමීකරණ. මේක සමීකරණයක් ගණන් හදනකොට පාවිච්චි කරන සමීකරණ. h rho g සමානයි 2t cos theta බෙදීම r. θ කියන පුතේ ස්පර්ශ කෝණය. ඒතර කියන්නේ මේක θ තමයි වැදගත් වෙන්නේ. θ කියන්නේ ස්පර්ශ කෝණය. θ කියන්නේ ස්පර්ශ කෝණය. ස්පර්ශ කෝණය cos වලින් වැඩි කරලා. R කියන එකත් ගොඩක් වැදගත් පුතේ. R කියන්නේ අරය නෙමෙයි. අරය කිව්වොත් වැරදි. ලකුණු බිඳුවයි. R කියලා කියන්නේ නලයේ අභ්‍යන්තර අරය. මොකද්ද? නලයේ අභ්‍යන්තර අරය. කේශික නලයක් වෙන්නේ. කේශ නලයේ අභ්‍යන්තර අරය. අභ්‍යන්තර අරය. අරය පුංචි වෙන පුංචිෙන් තමයි පුතේ h වැඩි වෙන්නේ. බැහැනේ. R අඩු වෙන අඩු වෙන්නේ h වැඩි වෙනවා. නලයේ අභ්‍යන්තර අරය. නලයේ අභ්‍යන්තර අරය. හරිද? තාපුඩි කොටස අපිට තියෙන්නේ තිරි පාටයෙන් පස්සේ පැටි කරේ තියෙන්නේ. හරිද? හරි. එන් පස්සේ පුතේ දැන් තව ඉඩ තියෙනවානේ. දැන් උතන ලියාගත්තානේ. එන් පස්සේ ලියන්න ඊළඟ ලියන්න පුතේ සටහනක් කියලා ලියන්න. දැන් අනිත් පැත්ත පිටුට ගියක් කමක් නැහැ.
කියන්නේ පුතේ පිටු අංක 35ට ගියක් කමක් නැහැ. 35 උඩක් තියෙන ඉඩක්. එතන ගියක් කමක් නැහැ. මේ හිස්තැන තියෙන උඩ. එතන ගියක් කමක් නැහැ. පිටු අංක 35ට ගියක් ප්‍රශ්නයක් නැහැ. ලියන්න පුතේ. ද්‍රව මාවකයාරය කැපිල් R නම් ද්‍රව මාවකයාරය කැපිල් R යයි ගනිමු. එහෙම කියන්නේ. ද්‍රව මාවකයාරය කැපිල් R යයි ගනිමු. මොකක්ද ද්‍රව මාවකයාරය කියන්නේ? ද්‍රව මාවකය කියන්නේ මොකද පුතේ? මේක මේක. මම ඉතින් ආපහු රූපසාන ටික ලොකු කරලා අඳිනවා. හරිද? ද්‍රව මාවකය ටික ලොකුවට අඳිනවා නැත්නම් මට මේක පැහැදිලිව පෙන්වන්න බෑනේ. මේ නලය මගේ කේශ නලය. මෙන්න මේක තමයි පුතේ ද්‍රව මාවකය. මෙන්න මෙහෙම ගන්න මම මේක මකන්නම්. මම මේක රවුමක් හැන්දොත් කොහොමද තියෙන්නේ? නේද? රවුමක් හැන්දොත් මේක මේ තිබුති ද්‍රව මාවකය. ආන්න හරි. හරිද? පල්ලෙහාටින් ද්‍රවය. නේ ද්‍රවය තියෙන්නේ මෙයා තමයි ද්‍රව මාවකය. ද්‍රව මාවකය ආරේ කැපිල් R කියලා ගමු. මෙන්න මෙයා කැපිල් R කියලා ගමු. මෙයා දන්න පුතේ සිම්පල් R කියලා. අපි දන්නවනේ ඒක සිම්පල් R කියලා. ඇඳගන්න රූපසරහන ලස්සනට. මගේ ටිකක් ඇදයි රූපසරහනේ. හරි මං ආයි පාරක් අදින්නම්. ඔයගොල්ලෝ ලස්සන ගන්න. දැන් හරනේ. ඔන්න ඔහම. මෙතන කෝණ අංශක 90යි. පුතේ මම මෙතන ස්පර්ශයක් අදිනවා. මේකට පුතේ අපි ස්පර්ශ කෝණය කිව්වේ. මෙතන ටීට නම් පුතේ මෙතන ටීට නේද? හරි මේක දාන්න එපා. මෙතන ටීට කියලා දාගන්න ඔය ඇති. ඇඳගන්න පුතේ රූපසරහන ටික මං කරලා ටික ලොකුවට. කව කටුව පාවිච්චි කරලා ඉඳන් හරි. ළඟ තිනවන. හරි හොඳට බලන්න පුතේ මං කෝණ නම් කරන විදිය. මෙතන ටීට නම් හොඳට බලන් ඉන්න. පෑන අරන් යන විදිය බලන්න පුතේ. මෙතන ටීට නම් පුතේ මෙන්න මෙතන කීයද? මේ රේඛාවයි මෙන්න මේ කඩීර මම ඒක තදිරින් ඇඳලා අතර කෝණ අංශක 90යි නේද? මෙතන ටීට නම් මෙතන කෝණ අංශක 90යි සහ මෙන්න මේ කෝණය අපිට එනවා පුතේ 90 වරින් ටීට කියලා. මෙන්න මේ කෝණය අපිට එනවා 90 වරින් ටීට. මේ මෙන්න මේ කෝණය අපිට එනවා පුතේ 90 වරින් ටීට කියලා. හරිද? එන් පස්සේ අපි දන්න පුතේ වෘත්තයකට ස්පර්ශකයක් ඇන්දොත් ස්පර්ශකය අතර කෝණයත් අංශක 90යි. මෙන්න මේ දෙන්න අතර කෝණයත් අංශක 90ක් වෙන්න ඕනේ නේද? ස්පර්ශකයයි මේ ආකාර රේඛ අතර කෝණ අංශක 90යි. එහෙනම් මෙතන 90 වලින් ටීට නම් මේ කෝණ කීයද? ටීටා. මේ කෝණ ටීටා. මෙතන ටීටා පුතේ මෙතන ටීටා. එහෙනම් මම cos ටීට ලියන්නම්. මේ ත්‍රිකෝණය මම cos ටීට ලියනවා. cos ටීට සමානයි බද්ධ පාද බෙදීම කරණය. cos ටීට සමානයි බද්ධ පාද බෙදීම කරණය. අන්න ද්‍රව මාවකයාරය ආවා. එහෙනම් පුතේ අපි දන්නවා HOG සමානයි 2t cos theta බෙදීම simple r. එහෙනම් HOG සමානයි 2t cos theta කියන මොකද්ද පුතේ? cos theta කියන්නේ නැත්තම් අපිට simple r ට ආදේශ කරන්න පුළුවන්. simple r කියලා කියන්නේ cos theta simple r කියලා කියන්නේ capital R වාරයක් cos theta. එහෙනම් cos theta කැපෙනවා HOG සමානයි 2t බෙදීම කැපිල් R.
H rho G සමානයි 2යි T එකකින් කැපිලා. ආන්න මේක සමීකරණය. මේ තියෙන පුතේ අපි කලින් ගත සමීකරණය. ඒකේ මම සිම්පල් R වලට මේ සිම්පල් R ආදේශ කරලා ද්‍රවමාවකයේ ආරය සම්බන්ධ කරලා තව සමීකරණයක් ගත්තා. හරිද? ද්‍රවමාවකයේ ආරය සම්බන්ධ කරලා තව සමීකරණයක් ගත්තා. ඒකත් සමීකරණයක් ගණන් හදන්න පාවිච්චි කරන. ඉක්මන් කරන්න. හරිද? ගොඩක් ප්‍රදේශවල කරන්ට් එක නැහැ නේ. හරි. හරි පුතේ. ඊට පස්සේ මාතෘකාව පුතේ ද්‍රවයක් තුල තිබෙන වායු බුබුලක පීඩන අන්තරය ලබා ගැනීම. අපි දෙන සමීකරණේ P1 වෙන P2 සමාන 2යි T බෙදීම R කියන සමීකරණය. ද්‍රවයක් තුල තිබෙන වායු බුබුලක්. එහෙනම් පුතේ එතන තියෙන එක පුෂ්ඨයයි තියෙන්නේ. හරි. ඉක්මන් කරන්න පුතේ එන පිටු අංක 35 යටට තියෙන මාතෘකාව ද්‍රවයක් තුල තිබෙන වායු බුබුලක පීඩන අන්තරය ලබා ගැනීම. හරි. එතනම තිබෙන මෙහෙම මේ තමයි ද්‍රවය. මේ ද්‍රවය අභ්‍යන්තරයේ තියෙන වායු බුබුලක්. අභ්‍යන්තර පීඩනය මම P1 කියලා ගන්නවා. බාහිර පීඩනය මම පුතේ P2 කියලා ගන්නවා. ඇඳ ගන්න රූප සටහන ලොකුවට අඳින්න අවශ්‍ය නැහැ. පොඩි ඇඳ ගන්න පුතේ. ඇයි ද්‍රව බුබුල මෙහෙම තියෙන්නේ? අභ්‍යන්තර පීඩනය ගොඩක් බැරි නිසා. නැත්තම් මේ ඇතුළට තේරෙන්නේ නැහැ. පිටට ලැබෙන පීඩනය වැඩි. ඊට පස්සේ පුතේ මම මේක මනෝමයෙන් හරි මැද්දෙන් කැපුවයි කියලා හිතන්න. මනෝමයෙන් හරි මැද්දෙන් කැපුවා. හරි මැද්දෙන් කැපුවන් පස්සේ පුතේ මෙහෙමනේ තියෙන්නේ. මේක හරි මැදින් කැපුවා කියලා හිතන්න. එහෙම කපන්න බෑ මෙතන වාත බුලත් තියෙනවා ජලය තියෙනවා. මේක අයිස් කුට්ටියක් කරනවා කපත හැයි. හරිද? අපි හිතමු නිකන් මනෝමයෙන් අපි හිතමු මේක කැලලක් කැපුවා. මැදින් කැපුවා. හරි මැදින් කැපුවා. හරිද? එහෙනම් ඔන්න ඔහම වෙන පුතේ අපිට පේන්නේ දැන්. අර හිතන වාත බෝලෙන් භාගය දැන් පේන්නේ. ඇඳ ගන්න රූප සටහන ඉක්මන් කරලා අභ්‍යන්තර පීඩනය තියෙන පුතේ එළියට බාහිර පීඩනය තියෙන්නේ ඇතුළට තල්ලු කරනවා. ජලයේ විසින් ඇතුළට මෙයා තල්ලු කරනවා. ඒකත් දාගන්න. එහෙනම් මේ පීඩන නිසා අභ්‍යන්තර පීඩන නිසා පුතේ මෙයා ඇතුලෙන් ලබා දෙන බලය මම F1 කියලා ගන්නවා. මේ ජලයෙන් ලැබෙන පීඩන නිසා මෙයා වෙත ලබා දෙන බලය F2 කියලා ගන්නවා. මේක එන විදිය වැදගත් නැහැ. මම කියලා දෙන්නේ සමීකරණ විතර මතක තමයි ඇති. ඊට පස්සේ පුතේ පුෂ්ටිකාති බල බලන්න. දැන් අභ්‍යන්තරයේ තියෙන වාතය බාහිරින් තියෙන්නේ ජලයනේ. එහෙනම් එක පුෂ්ඨයයි තියෙන්නේ. එහෙනම් මෙතන පුතේ පුෂ්ටිකාති බල ක්‍රියා කරනනේ. අපි මෙයාගේ අරය සිම්පල් R කියලා ගත්තොත් F සමානයි TL නේද? F සමානයි TL. එහෙනම් T අපි හිතමු පුතේ මේක F සමානයි TL නම් F සමානයි TL නම් T කියන පුෂ්ටිකාති සංගුණකය L කියන පුතේ මෙයාගේ ඊක 2.5R 2.5R
ඉක්මන් කරලා දාගන්න. පේන්නේ නැත්නම්. මෙතන එන පුතේ f සමාන tl 2.5r t වාරයක් 2.5. t වාරයක් 2.5. හරි. ඇඳ ගන්න ඉක්මන් කරලා රූප සරණ දෙක. හරි පුතේ ලියන්න. මෙහිදී අර්ධගෝලයක් මත ක්‍රියා කරන බල සලකනු ලබයි. මෙහිදී අර්ධගෝලයක් මත ක්‍රියා කරන බල සලකනු ලබයි. ඊළඟ රෝලින් නෑ පුතේ. අර්ධගෝලයේ වෘත්තාකාර මායිමෙන් ඇතිවන අර්ධගෝලයේ වෘත්තාකාර මායිමෙන් ඇතිවන පුෂ්ටික ආතිබලය කැපිල් F නම් පුෂ්ටික ආතිබලය කැපිල් F නම් F සමානයි 2.5 RT. හරි 2.5 RT වේ. F සමානයි 2.5 RT වේ. 2.5 RT. ඒක එක කියලා ගන්න පුතේ. එතකොට F1 හා F2 කියලා ගත්තේ P1 පීඩන නිසා අභ්‍යන්තර පීඩන නිසා ඇතිවෙන බලය තමයි F1 කියලා ගත්තේ. බාහිර ඒ කියන්නේ ජලය විසින් මේ ඇතුලේ තියෙන වාත බුළු මත ලැබෙන පීඩන නිසා තමයි පුතේ F2 කියලා ගත්තේ. ඒක වාක්‍යයෙන් ලියලා ඉතින් ලියන්න. මේ F1 හා F2 යන පිළිවෙලින් මේ F1 හා F2 යන පිළිවෙලින් මේ F1 හා F2 යන පිළිවෙලින් අභ්‍යන්තර හා බාහිර පීඩන නිසා ගෝලය මත ඇතිවන බලයන්ය. ගෝලය මත ඇතිවන බලයන්ය. පුතේ අපි දන්නව නේද පීඩනය කියලා කියන්නේ පීඩනය සමාන නේද බලය බෙදීම වර්ගඵලයට නේද? බලය බෙදීම වර්ගඵලය. එහෙනම් මේ කියන බලය තියෙන පුතේ මේ ගෝලය මෙන්න මේකට ලම්බකව නේද? මේ කපපු ගෝලයට නැත්නම් මේ දින කපලන තියෙන්නේ. මෙතන ලම්බක නේද පුතේ මේ බලය තියෙන්නේ. එහෙනම් මෙතන පීඩනය P1 නැත්නම් F සමානයි පුතේ P වාරයක් A. එහෙනම් F1 සමානයි මෙතන ඇතුළේ තියෙන පීඩනය P1 වර්ගඵලය මොකද පුතේ? මේ පීඩන තියෙන්නේ මේ අර්ධගෝලයක් දැන් සලකන්නේ මේ පීඩන තියෙන්නේ මෙන්න මේ ගෝලීය පෘෂ්ඨයට ලම්බකව. මේ වෘත්තාකාර පෘෂ්ඨය මෙතන තියෙන කැපුවම් පස්සේ ඒ වෘත්තාකාර පෘෂ්ඨය ලම්බකව තියෙන්නේ. එන වෘත්තාකාර පෘෂ්ඨයේ වර්ගඵලය 5r වර්ග. 5r වර්ග. මෙන්න මෙයාට ලම්බක තමයි මේ බලය තියෙන්නේ. හරි මේ හැමතැන පුතේ බල තියෙනවනේ මම ඉතයි ලකුණු කරේ මේ වටේම බල තියෙන ඔක්කොම බලට තියෙන්නේ මෙන්න මේ වෘත්තයට ලම්බක තමයි ඔක්කොම ටික තියෙන්නේ. එන් පස්සේ F2 කියලා ගත්තොත් එයා කොහෙද තියෙන්නේ? දිශාවත් එක දාන්න. මෙයා තියෙන්නේ මේ පැත්තට. F2 තියෙන්නේ කොහෙද පුතේ? මෙයා තියෙන්නේ මේ අතට. F2 තියෙන්නේ මේ පැත්තට. T2 වාරයක් 5r වර්ග. මේක 2 මේක 3. 2යි 3යි. හරිද? එහෙනම් මට කියන්න පුතේ මේක සමතුලිතයි නේද? සමතුලිත නම් මොකද වෙන්න ඕන? මේ බල දෙක මෙයා තින්නේ මෙහෙට
F2 තියෙන මෙහෙට F1 තියෙන මෙහෙට එහෙනම් F1 සමාන වෙන්න පුතේ මේ පැතින බලය සමාන වෙන්න ඕනේ මේ පැතින බලයටයි මේ පැතින බලයටයි දෙකේ එකතු. එහෙනම් යන බලවල සමතුලිතතාවයේ සලකමු. බලවල සමතුලිතතාවයේ සලකමු. බලවල සමතුලිතතාවයේ සලකමු බලන්න පුතේ. F තියෙන්නේ මේ පැත්තට F තියෙන්නේ මෙහෙට මෙහෙට මේ F2 තියෙන්නේ මෙහෙට F1 තියෙන අර පැත්තට. එහෙනම් මේ පැත්තට තියෙන F ධන ඒ පැත්තේ පුතේ F2 නේ සමාන වෙන්න ඕන අනිත් පැත්තේ F1ට. සමතුලිතයිනේ මේක. එහෙනම් F කියලා කියන්නේ 2 phi RT 2 phi RT ධන F2 පුතේ මේ හොයාගත්තනේ P2 වාරයක් phi R වර්ග P2 වාරයක් phi R වර්ග මෙතන පුතේ P1 වාරයක් phi R වර්ග හැමතැනම පුතේ phi එකක් පොදුයි හැමතැනම R එකක් පොදුයි එහෙනම් බලන්න මෙතන 2t ධන P2 වාරයක් R සමානයි P1 වාරයක් R මේ අනිත් පැත්ත දැම්ම පස්සේ පුතේ P1 R ඍණ P2 R සමානයි 2t P1 ඍණ P2 සමානයි 2t බෙදීම සිම්පල් R අන්න හරි මේක තමයි මතක තියෙන්න ඕනේ හදන ක්‍රමය අවශ්‍ය නැහැ පුතේ හදන ක්‍රමය අවශ්‍ය නැහැ මේක තමයි මතක තියෙන්න ඕනේ P1 ඍණ P2 සමානයි 2t බෙදීම R R කියන්නේ ගෝලයේ ආරය ගෝලයේ ආරය එක පුෂ්ඨයක් විතරක් තියෙන පුතේ අපි පාවිච්චි සමීකරණ තමයි පීඩන අන්තරය කියන්නේ 2t බෙදීම r කියන සමීකරණ. පුෂ්ඨ දෙකක් තියෙනවා නම් සමීකරණ පුතේ 4t බෙදීම r වෙනවා. හරිද? දැන් ඊළඟට දන්නේ ඒක. ඒක මහා ලොකු අමාරුවක් නෑ. ඒක ලේසියට වඩා. එකක් කියලා දෙන්න තියෙන්නේ. පිටු අංක 36ට පෙරලන් පුතේ මේක ලියාගත්ත ළමයි පිටු අංක 36ට පෙරලන් ඉක්මන් කරලා මේ ලියාගත්ත කට්ටිය. හරි ඒකන් විනාඩි 5ක් දෙන්න ලියාගෙන ඉක්මන් කරලා. හරිද? හරි පුතේ. එන්න ඊළඟට පිටු අංක 36ට වාතයේ තිබෙන සබන් බුබුලක පීඩන අන්තරය ලබා ගැනීම කියන මාතෘකාවට. පුතේ සබන් බුබුලක් කියනකොට ඇතුලේ තියෙන වාතය එළියේ තියෙන වාතය.
එහෙනම් පුෂ්ඨ කීයක් තියෙද? 2යි. ජල බහුලක් කියනකොට ඇතුලේ තියෙන වාතය බාහිරින් තියෙන ජලය. එතකොට පුෂ්ඨ 1යි දුවන්නේ. ඒ නිසා තමයි 2යි TBD මාර්ග. එහෙනම් පුෂ්ඨ දෙකක් තියෙනවා නේද? එතන 4යි TBD මාර්ග. මොකද කියන්නේ ලේසි ක්‍රමයක. හරිද? එතන අපතේ සබම් බහුලක් කියන වචනේ රවුම් කරන්න. එතන උඩින් ඉතරක් දාලා ලියන්න. එනම් සබම් බහුලයේ ඇතුළ සහ පිටත එනම් සබම් බහුලයේ ඇතුළ සහ පිටත පවතින්නේ වාතයයි. පවතින්නේ වාතයයි. එනම් පුෂ්ඨ දෙකක් පවතී. එනම් මෙයට පුෂ්ඨ දෙකක් පවතී. එනම් මෙයට පුෂ්ඨ දෙකක් පවතී. හරි පුතේ. ඉතින් මම දැන් රූපයෙන් අර භාගයක් අතින් එක ගන්න හැ. මෙන්න මේක අදින බලන්න පුෂ්ඨ දෙකක් තියෙන යට. මේ පුෂ්ඨ දෙකක් තියෙනවා පුතේ. හරිද? පුෂ්ඨ දෙකක් තියෙන යට. එඳ ගන්න පුතේ රූප සලක් මං කරලා. දැන් එහෙනම් බලය F නෙමෙයි. දැන් බලය මොකක් වෙන්න ඕනද? 2F වෙන්න ඕන. මේ පැත්තේ තියෙන පුතේ සම්ප්‍රිත බලය 2F. 2F. හරිද? F කියන්නේ අපි දන්න F කියන අගේ දන්නවා නේද? F කියලා කියන පුතේ 2rt. එහෙනම් 2F කියන්නේ 2F කියන්නේ 2 වැඩි කිරීම 2rt. ඒ කියන්නේ 4rt. 2F කියන පුතේ දැන් අර වගේ දෙගුණයක්. එච්චරයි. මම 2F ආගත්තා. මම මේක ඕන F dash කියලා ගන්න පුතේ. F dash කියන්නේ මොකක්ද? 4යි 5rt. F1 කියන්නේ P සමානයි F බෙදීමේනි. F සමානයි P වාරයක් A. එහෙනම් P වාරයක් P1 වාරයක් A කියන්නේ පුතේ 5R වර්ග. ඔන්න F1 කියන ඕක. P මොන පැත්තටද? ඇතුල් පැත්තට. මේක මම 2 කියලා ගන්නවා. මම මේ 1 කියලා ගන්නවා. F2 තියෙන පුතේ එළියට F2 සමානයි P2 වාරයක් 5R වර්ග. එයා තියෙන මේක 3. මේක ලේසි කලින් එක හැදුවා නේ නිසා මේක ලේසි. එහෙනම් මේක සමතුලිතව ගත්තා බලන්න පුතේ. මෙයා තියෙන්නේ ඉවතටනේ. එහෙනම් මේ පැත්තට තියෙනවා F dash බලයක්. මේ පැත්තේ පුතේ F2 බලයක්. සමානව අනිත් පැත්තේ තියෙනවා F1 බලයක්. එහෙනම් F dash කියන බලන්න 4යි 5rt ධන F2 කියන්නේ පුතේ P2 වාරයක් 5R වර්ග. P2 වාරයක් 5R වර්ග සමානයි F1 කියලා කියන්නේ P1 වාරයක් 5R වර්ග. එහෙනම් 5 ට 5 ට 5 කැපෙනවා R ට R ට R කැපෙනවා පුතේ. එහෙනම් මෙතන එනවා P1 ඍණ P2 සමානයි එතන 4යි T එතන R එකක් ඉතිරි වෙනවනේ බෙදීම R. අන්න බලන්න. කලින් ආවේ 2යි T බෙදීම R දැන් 4යි T බෙදීම R. මේ සබතේ මතක තියන්න පහසුයි මේක. තනි පුෂ්ඨයක් විතරක් තියෙනවා නම් P1 ඍණ P2 අභ්‍යන්තර පිට බාහිර පිටින් විශාලකෙන් ලොකු කඩු කරලා විශාලකේ පුංචි කඩු කරලා 2යි T බෙදීම R. පුෂ්ඨ දෙකක් තියෙනවා නම් P1 ඍණ P2 සමානයි 4යි T බෙදීම R. ඒ වගේ දෙගුණයක් 4යි T බෙදීම R. ඉක්මන් කරන්න පුතේ. ක්ලාස් එකට එන්න වැක්සින් කරන්න ඕනද කියලා අහනවා. නෑ නෑ එහෙම එකක් නෑ. අමිල. හරි පුතේ. ඊට පස්සේ තිරපති මාතෘකාවක් ওই ගානක් දීලා තියෙන්නේ සබම් බුබුලු දෙකක පොදු පිෂ්ඨයේ කියලා දාලා තියෙන. එතන වෙන්න ඕන පුෂ්ඨේ අරය සෙවීම කියන එක තමයි පුතේ එන්න ඕන. හරිද? පොදු පුෂ්ඨයේ අරය සෙවීම පිටු අංක 36. හරි අපි මේ ගණත් හදලා අතට නවත්තමු. හරි ලියමු පුතේ. අරයන් සිම්පල් R සහ කැපිටල් R වන අරේ සිම්පල් R සහ කැපිටල් R වන අරේ සිම්පල් R සහ කැපිටල් R වන මේ ලිය අරය කැපිටල් R1 සහ කැපිටල් R2 වන එහෙම ලියමු. අරේ කැපිටල් R1 සහ කැපිටල් R2 වන
සබම් බුබුලු දෙකක් එකට එකතු වීමක් පහත දැක්වී. අර පුංචි කාලේ පුතේ සබම් බුබුලු පුම්බන්නේ නේ. අන්න ඒ වගේ දෙකක් එකට එකතු වෙච්ච අවස්ථාවක්. මෙහෙම තියෙනවද පුතේ? එහෙම තියෙන්නේ නැහැ නේ. එහෙම තියෙනව දැකලා නැහැ. මොකද වෙන්නේ? මෙයා මේ ඇතුළ කඩාගෙන යනවා. හරිද? මෙහෙම අදින්න. මේ තමයි ලොකු සබම් බුබුලක්. එයාගේ ආරේ පුතේ R1 විනාඩියක් දෙන්න මම කොහොම පස්සේ ඉඳ ගන්න. ඊට පස්සේ මෙයා පුංචි සබම් බුබුලක්. මෙයාගේ ආරය R2 මෙතන පුතේ පොදු පුෂ්ඨයක් හැදෙනවා. පොදු පුෂ්ඨයේ වක්‍ර වෙන්නේ මෙන්න මෙතන. මේ පැත්තට වක්‍රතාව වැඩි. අපි ඒ හේතුවත් එක්කම කියමු හරිද? පාඩම් කරන්න ඕනේ හේතුවත් එක්ක කියමු. මෙයා රවුම ඇන්දොත් මෙහෙම එන්නේ. මෙයාගේ රවුම සම්පූර්ණ කරොත් මෙන්න මෙයාගේ ලොකු එක්කෙනාගේ රවුම සම්පූර්ණ කරොත් මෙහෙම එන්නේ. පොඩි එක්කෙනාගේ පැත්ත තමයි වක්‍රතාව වෙන්නේ. මේ පැත්ත තමයි වක්‍රතාව වෙන්නේ. අපි ඒක හේතුවත් එක්කම ගමු. පොඩි එක්කෙනාගේ ආරේ R1 කියලා ගමුනේ. ලේසිත කොට. ලොකු එක්කෙනාගේ ආරේ R2 කියලා ගමු. නැත්නම් R2 රින R1 කියලා ගෑනට එයි. පුතේ වායුගෝලයේ පීඩනය මම ගන්නම් P0 කියලා. එහෙනම් මේ පැත්තේ P0 තමයි බලපාන්නේ. අභ්‍යන්තර පීඩනය මම P1 කියලා ගන්නම්. මෙතන පීඩනය P2 කියලා ගන්නම්. මෙයාගේ අභ්‍යන්තර පීඩනය P2 කියලා ගන්නම්. පුතේ දැන් මම මෙයාට කුඩා සබම් බුබුලට දැන් සබම් බුබුලක් නිසා පුෂ්ඨ කීයක්ද? 2යි. එහෙනම් 4යි T බෙදීම R තමයි වළංගු වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මම දාන කුඩා සබම් බුබුලට අභ්‍යන්තර පීඩනය P1 ඍණ මෙතන පුතේ P0 සමානයි මොකද වෙන්නේ? 4යි T බෙදීම R1. එහෙනම් P1 සමානයි P0 ධන 4යි T බෙදීම R1. මේක 1. ඊට පස්සේ දාන පුතේ විශාල සබම් බුබුලට මොකද වෙන්නේ? එතන පීඩනය P2 ඍණ මෙතන එළිය පීඩනය පුතේ P0 සමානයි 4යි T බෙදීම R2. එහෙනම් මෙතන එනවා P2 සමානයි P0 ධන 4යි T බෙදීම R2 මේක 2. දැන් 1යි 2යි පොඩ්ඩක් බලන්න පුතේ. එකේ P0 පොදුයි. 4යි T පොදුයි. හරිද? හැබැයි 4යි T බෙදලා තියෙන R1 වලින් කුඩා ඉලක්කමකි. 4යි T බෙදලා තියෙන R2 වලින් විශාල ඉලක්කමකි. එහෙනම් 4යි T කුඩා ඉලක්කම බෙදුවන් පස්සේ පුතේ ලැබෙන සංඛ්‍යාව විශාල වෙනවා. මෙතන එනම් පදේ විශාලයි. මෙතන 4යි T විශාල සංඛ්‍යාව බෙදුවන් පස්සේ ලැබෙන පදේ කුඩායි. එහෙනම් 1යි 2යි ගත්ත පුතේ P1 වැඩි P2ට වඩා. පැහැදිලිනේ? එමෙන්න මෙයාගේ R1 R2 වලින් කියන්නේ. එහෙනම් P1 හා 2න් මට ගන්න පුළුවන් පුතේ P1 විශාලයි P2. ඒ නිසා තමයි P1 විශාලයි P2. මෙන්න මේ හේතු නිසා තමයි පුතේ මෙයා මේ පැත්තට තල්ලු වෙලා ගියේ. මේ කියන එක විශාල ගෝලය ඇතුළට තල්ලු වෙලා ගියා ওই හේතු නිසා. P1 විශාලයි P2. මේ පැත්තේ ලැබෙන පීඩනය මෙතන ලැබෙන පීඩනය වඩා වැඩි නිසා මෙයා ඇතුළට තල්ලු වෙනවා. ගොඩක් යන්න බෑ මෙතන පීඩන ලැබෙනවනේ. අන්න හේතුවත් එක්ක ලියලා තියන්න බෑ. හේතුව ලියලා තියන්න පුතේ. තමන් වචනේ ලියලා තියන්න එකත් අකුරු ලියලා තියන්න තමන්. ওই නිසා තමයි වක්‍රතාවය අර පුංචි බෝලය ලොකු බෝලය ඇතුළට කඩාගෙන යන්නේ. හරිද? ඔන්න හේතුව මම කිව්වා. මේ හේතු නිසා තමයි පුතේ මෙයා මේ විතර වක්‍ර වුණේ. නැත්නම් ඒක ළමයට කටපාඩමෙන් දැම්ම කියලා හිතන්නේ. එහෙම ගන්න නැහැ. ඒක තමයි හේතුව. මේ හේතුව නිසා තමයි මෙයා මේ පැත්තට තල්ලු කරගෙන ආවේ. P1 වැඩි P2ට වඩා මේ පැත්ත වැඩි. ඒ වක්‍රතාවය මෙහෙට හැරෙනවා.
දැන් අපි අහන්නේ පොදු පුෂ්ඨයේ අරය තමයි අපෙන් අහන්නේ පුතේ. දැන් මෙතන ලොකු ගෝලයක් හදනවා කියලා. අන්න යාගේ අරය මෙතන අරයනේ අපෙන් අහන්නේ. දැන් මට කියන පොදු පුෂ්ඨය කොහොමද අරය හොයන්නේ? එහෙනම් පොදු පුෂ්ඨයට අපි දාන්න පුළුවන් දැන් මෙතනත් ඉන්නේ සබම්බු පුලක් නේ පුතේ. දෙපැත්තේ තියෙන වාතෙන්නේ. P1 ඍණ P2 සමාන මෙතන P1 මෙතන P2 නේ. සමානයි 4යි t බෙදීම අරය කැපිලා r ඩෑෂ් නම්. ලියන්න පුතේ. පොදු පුෂ්ඨයේ අරය කැපිලා r ඩෑෂ් නම් පොදු පුෂ්ඨයේ අරය කැපිලා r ඩෑෂ් නම් පොදු පුෂ්ඨයේ අරය කැපිලා r ඩෑෂ් නම් මෙතන දාන්නේ නම් පොදු පුෂ්ඨයට කමාවක් දාලා පුතේ ලියන්න P1 ඍණ P2 සමානයි 4යි t බෙදීම r ඩෑෂ් තමයි අපිට හොයන්න ඕනේ. P1 කියන්නේ පුතේ මේ තියෙන්නේ P0 ධන 4යි t බෙදීම r1. P0 ධන 4යි t බෙදීම r1 ඍණ P2 කියන්නේ P0 ධන 4යි t බෙදීම r2 සමානයි 4යි t බෙදීම r ඩෑෂ්. මේ P0 මේ P0 කැපෙන පුතේ. ඊට ටික මම ලියලා දාන්නම්. 4යි t බෙදීම r1 ඍණ 4යි t බෙදීම r2 සමානයි 4යි t බෙදීම r ඩෑෂ්. 4යි t පොදුයි කැපිලා යනවා. ඊට ටිකම ලියන්න අපෝ. 1යට r1 ඍණ 1යට r2 සමාන 1යට r ඩෑෂ්. එන මෙතන එන පුතේ r2 ඍණ r1 බෙදීම r1 වාරයක් r2 සමාන 1යට r ඩෑෂ්. එන r ඩෑෂ් සමානයි r1 r2 බෙදීම r2 ඍණ r1. r ඩෑෂ් සමානයි r1 r2 බෙදීම r2 ඍණ r1. එන මේ තියෙන්නේ පොදු පුෂ්ඨයේ අරය. කටපාඩම් කරන්න එපා. අදපු විදිය මතක තියාගන්න. විශේෂයෙන් පුතේ මෙන්න මේක ගොඩක් වැදගත්. මෙයා මේ පැත්තට තල්ලුනේ ඇයි? මෙතන P1 P2 ට වඩා වැඩි නිසා. ඉක්මන් කරන්න. තීරි පාට් ටික නම් කරලා අවසానයි. ඔයගේ පුතේ අද දවසේ කර ටික තේරුණාද? එමුතේ අද දවසේ කර ටික තේරුණාද? හරි මම මෙතනින් රෙකෝඩින් නවත්තනවා. ලියා ගන්න වෙලාවක් තියෙනවා. හරි තව රෙකෝඩින් එක නවත්තනවා. වීඩියෝ එක නවත්තනවා.